හරි. එහෙමනම් බලමු ළමයි අපි අද ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වය පිළිබඳව කතා කරන්න. මේ ට්‍රාන්සිස්ටර් 11 ශ්‍රේණි ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩමේ අපට ඉගෙන ගන්න තියෙන කොටසක්. ඒකේ තියෙනවා ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරකම් දෙකක්. එකක් තමයි ට්‍රාන්සිස්ටරේ ස්විචයක් ලෙස භාවිත කරන ආකාරය. අනිත් එක තමයි ට්‍රාන්සිස්ටර් එක වර්ධක ක්‍රියාව. අපි මේ දෙකම සඳහා බලමු එකම පරීක්ෂණයකින් මේ දෙකම තේරුම් ගන්න. ඉස්සෙල්ලා මම තෝරගන්නවා මේ පරිපථය පැහැදිලි කරන්න. දැන් මේ පරිපථය හොඳින් බලන්න. මේකේ යොදලා තියෙනවා මේ ස්ථානයේ NPN ට්‍රාන්සිස්ටරයක්. NPN ට්‍රාන්සිස්ටරයක් යොදලා තියෙනවා. ඒක පැහැදිලි ඇති මේ ඊතල සලකුණෙන්. ඊළඟට මේකට සම්බන්ධ කරලා තියෙනවා විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මෙන්න මේ ස්ථානයේ මේ තුල ගලන ධාරාව අඩු වැඩි කිරීම සඳහා මේ ස්ථානයේ යොදලා තියෙනවා ස්විචයක්. තවත් ස්විචයක් මෙතන යොදලා තියෙනවා. මෙතන L1 බල්බයක්, මෙතන L2 බල්බයක් දකින්න පුළුවන්. මේ ස්ථානයේ තියෙනවා කෝෂයක්. මේකේ පරිපථයේ කොටස් දෙකකින් සමන්විතයි. මේ කොටස අපි හඳුන්වනවා ප්‍රධාන පරිපථය කියලා. මේක අපි හඳුන්වනවා ප්‍රතිදාන පරිපථය කියලා. දැන් මේකේ බලන්න මේ ට්‍රාන්සිස්ටරය තුල ධාරා ගමනේදී සිදුවෙන්නේ මේ පැත්තෙන් පැමිණෙන ධාරාව, ඒ කියන්නේ B පාදම් ධාරාව සහ මේ පැත්තෙන් පැමිණෙන ධාරාව C හෙවත් සංග්‍රාහක ධාරාව, ඒ දෙකම එකතු වෙලා මෙන්න මේ ඔස්සේ පිට වෙලා යනවා. ඒ කියන්නේ විමෝචක අග්‍රයෙන් පිට වෙලා යනවා. එතකොට අපි බලමු මේක ප්‍රායෝගිකව කොහොමද එක් පරිපථයක තියෙන ස්විචයක් අනෙක් පරිපථයේ තියෙන ස්විචයකින් පාලනය කරන්න කියලා. ඊළඟට අපි බලමු එක් පරිපථයක ධාරා වැඩි කිරීමක් අනෙක් පරිපථයේ විශාල ධාරා වැඩි කිරීමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. හරි. එහෙමනම් මේක තමයි පරිපථය. ඒතර මේ පරිපථය යොදාගෙන හදපු ප්‍රායෝගික පරිපථයකින් අපි බලමු මේක තේරුම් ගන්න කොහොමද මේකේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය. හරි. දැන් අපි බලමු ට්‍රාන්සිස්ටරේ පරිපථය මම පැහැදිලි කරා ඔබට කලින්. දැන් බලමු මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ආකාරය. ඒතර මේකේ තේරුම් ගන්න S1 ස්විචයක් තියෙනවා, S2 ස්විචයක් තියෙනවා. ඊළඟට මේකේ B1 L1 බල්බයක් තියෙනවා, L2 බල්බයක් තියෙනවා. මෙතන කෝෂයක් යොදලා තියෙනවා, මේ පැත්තේ කෝෂයක් යොදලා තියෙනවා. ඒතර මේ පරිපථය තමයි අපි හඳුන්වන්නේ ප්‍රධාන පරිපථය. මේක අපි හඳුන්වනවා ප්‍රතිදාන පරිපථය කියලා. ඊළඟට මේ ප්‍රධාන පරිපථයට සම්බන්ධව තියෙන විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මට මේක කැරකවීමෙන් පුළුවන් මේ ධාරාවේ පරිපථය තුල ගලන ධාරාව අඩු වැඩි කරන්න පුළුවන්. දැන් අපි බලමු මේක ක්‍රියාත්මක වන ආකාරය. පළවෙනි අවස්ථාව බලන්න. පළවෙනි අවස්ථාව තමයි ඔයගොල්ලන්ගේ පොතේ තියෙන ස්විච් දෙකම විවෘත අවස්ථාව. ඒතකොට පැහැදිලි ස්විච් දෙකම විවෘතයි. පරිපථයේ කිසිම කොටසක ධාරාවේ ගමනක් සිදු වෙන්නේ නැහැ. කිසිදු බල්බයක් දැල් වෙන්නේ නැහැ. දැන් දෙවෙනි අවස්ථාවට මම යනවා. S1 ස්විචේ වහනවා. S1 ස්විචේ විතරක් සංවෘත කරනවා. දැන් මේ ස්විචේ වැහුවාම ඔබට පැහැදිලි ඇති L1 පමණක් දැල් වෙනවා, දීප්තිය අඩුයි. ඔන්න පළවෙනි අවස්ථාව. L1 පමණක් දැල් වෙනවා S1 ස්විචේ වැහුවාම. ඒ කියන්නේ ප්‍රධාන පරිපථය තුල ධාරාවක් ගලා යනවා. ඊළඟ අවස්ථාව තමයි S2 ස්විචේ වැසීම. ඒතර S2 ස්විචේ වහපු ගමන් මේ එක බල්බයකවත් දැල්වීමක් පෙන්වන්නේ නැහැ. ඒතර S2 වහනවා, එක බල්බයක්වත් දැල් වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව මම මේ දෙකම මේ විදිහට සංවෘත කරනවා. දැන් බලන්න ඔබට ඉතා පැහැදිලිව පේනවා ඇති L1 සහ L2 බල්බ දෙකම දැල් වෙනවා. ඒ වගේම L1 අඩු දීප්තියකින් සහ L2 වැඩි දීප්තියකින් දැල් වෙනවා. එතකොට නැවත බලන්න දැන් මේ විදිහට. එතකොට L1 අඩු දීප්තියකින් දැල් වෙනවා, L2 වැඩි දීප්තියකින් දැල් වෙනවා. එතකොට මේ අනුව අපට කියන්න පුළුවන් වර්ධක ක්‍රියාවත් පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන පරිපථය තුල පාදම් ධාරාව අඩු ධාරාවක් ගලද්දී ප්‍රතිදාන පරිපථය තුල සංග්‍රාහක ධාරාව වැඩි ධාරාවක් ගලාගෙන යනවා. ඒ වගේම මේකේ ධාරාව අපි සුළු ප්‍රමාණයකින් වැඩි කරොත් ඊළඟ එකේ ධාරාව වැඩි ප්‍රමාණයකින් වැඩි වෙනවා. මේ විදිහට අපට මේකේ වර්ධක ක්‍රියාව පැහැදිලි කරන්න පුළුවන්.
හරි දැන් බලමු ළමයි අපි කලින් ප්‍රායෝගික පරීක්ෂණය කරා ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය. දැන් බලමු අපි මේ 11 පොතේ තියෙන මේ වගුව සම්පූර්ණ කරගෙන යන්න. එතකොට පළවෙනි අවස්ථාව තමයි තියෙන්නේ මේ විදිහට ස්විච් දෙකම විවෘත අවස්ථාව මේ තියෙන්නේ. එතකොට ඒකෙදි කිසිදු බල්බයක් දැල් වෙන්නේ නැහැ. දැන් දෙවෙනි අවස්ථාව තියෙනවා S1 ස්විචය සංවෘතයි. එතකොට බලන්න මේකෙම දීලා තියෙනවා එතකොට දැල් වෙනවා කියලා L1. පැහැදිලි ඇති L1 බල්බය දැල් වෙන බව. දීප්තිය අඩු බවත් පැහැදිලි ඇති L2 දැල් වෙන්නේ නැහැ. එතකොට දීප්තිය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි S1 ස්විචය ඕෆ් කරලා තියෙන්නේ. එතකොට S2 ඔන් කරලා තියෙන්නේ. දැන් මම S2 ඔන් කරා සංවෘත කරා බල්බ කිසිවක් දැල් වෙන්නේ නැහැ. එතකොට බල්බ කිසිවක් දැල් වෙන්නේ නැහැ. S2 විතරක් ඔන් කරොත්. S2 බල්බය S2 ස්විචය මේ විදිහට සංවෘත කරලා තියෙනවා. එවිට L2 දැල් වෙන්නේ නැහැ. දැන් එහෙමනම් අපිට ලියන්න පුළුවන් මේ අවස්ථාවේදී S2 ස්විචය පමණක් සංවෘත කළ විට මේ කිසිවක් දැල් වෙන්නේ නැහැ. ඊළඟට අවස්ථාව තමයි අන්තිම අවස්ථාව ස්විච් දෙකම ඔන් කළ අවස්ථාව. ස්විච් දෙකම සංවෘත අවස්ථාව. දැන් ඔබට පැහැදිලි ඇති S1 හා S2 ස්විච් දෙකම සංවෘත කළ විට L1 අඩු දීප්තියකින් දැල් වෙනවා. ඊළඟට ඒ අවස්ථාවේදී පැහැදිලි ඇති L2 දැල් වෙනවා ඊළඟට දීප්තිය වැඩි. එතකොට මේ ආකාරයට අපට පුළුවන් ට්‍රාන්සිස්ටරේ වර්ධක ක්‍රියාව සහ ස්විච් ක්‍රියාව පැහැදිලි කරන්න.